ආයිබෝවන් දරුවනේ මගේ හෝම් ක්ලාස් එකට මම ඔය කට්ටියව ආයිබෝවන් කියලා පිළිගන්නවා. අද මගේ දවසේ වෙන්නේ බයොලොජි දවස. මම බයොලොජි දවසේ ඔය කට්ටියට අන්තිමට කරේ අර පෘථිවියේ සම්භවය කියන පාඩම. මම අද ඔය කට්ටියට කරන්න හදන්නේ අධිරාජධානි 3 ගැනයි ඒවැ ලක්ෂණ ගැනයි. ඒකේ ශාක විවිධාංගීකරණය වෙලා තින්නේ කොහොමද කියන එක තමයි මම අද කතා කරන්න හදන්නේ. අර පෘථිවියේ සම්භවයට පාඩමේ ඉතුරු කොටස තමයි මේ අද මම කතා කරන්න හදන්නේ. මම මුලින්ම පටන් ගන්න අධිරාජධානි 3 නම් කරලා ඒවැ ලක්ෂණ. දැන් අපි දන්න විදිහට අධිරාජධානි පිළිබඳ හොයා දුන්නේ කවුද? කාර්ලොස් ලිනේස්. එතකොට ඒ අධිරාජධානි කීයක් තියෙනවද කියලා අපි දැනගන්න ඕනේ. प्रधान वशයෙන් ගත්තොත් අධිරාජධානි 3ක් තියෙනවා. එතකොට මොනවාද ඒ අධිරාජධානි කියලා දැනගන්නත් ඕන. ඒවැ ලක්ෂණ පිළිබඳව යම්කිසි අවබෝධයක් තියෙන්නත් ඕන. එතකොට අධිරාජධානි ගත්තාම පස්සේ මුල් එක අපිට කියන්න පුළුවන් බැක්ටීරියා අධිරාජධානිය, ඒ වගේම ආර්කියා අධිරාජධානිය, ඒ වගේම යුකැරියා අධිරාජධානිය. ඔන්න ඔය රාජධානි 3 ගැන තමයි අපිට මේ පාඩමේ අර්ථය කතා කරන්න තියෙන්නේ. එතකොට මේ අධිරාජධානි වල ලක්ෂණ ගැන අපි දැනගන්නත් ඕන. අපි ආයෙත් යන් අධිරාජධානි ප්‍රධාන වශයෙන් කීයක් තියෙනවද? අධිරාජධානි ප්‍රධාන වශයෙන් 3ක් තියෙනවා. මොනවාද ඒ අධිරාජධානි 3? බැක්ටීරියා අධිරාජධානිය, ආර්කියා අධිරාජධානිය හා යුකැරියා අධිරාජධානිය. අපි දැන් ඒවැ එකෙන් එක ලක්ෂණ වලට යමු. මුලින්ම අපි මේ බැක්ටීරියා අධිරාජධානිය ගැන. මේ බැක්ටීරියා අධිරාජධානිය ඉන්න ඔක්කොම ගත්තම ප්‍රාග්නස්ටිකයි. ඒ වගේම ඒක සෛනිකයි. විවිධ පරිවෘත්තීය ආකාර දක්වන අනිවාර්ය ස්වයායු, අනිවාර්ය නිර්වායු, ඒ වගේම වෛකල්පික නිර්වායු තත්ත්ව දරන. ඒ වගේම ඒ කට්ටියක සෛල බිත්තිය හැදිලා තින්නේ පෙප්ටිඩෝ ග්ලයිකෑන් කියන වලින් තමයි මේ සෛල බිත්තිය සෑදිලා තියෙන්නේ. සෛල බිත්තියේ පෙප්ටිඩෝ ග්ලයිකෑන් පවතින ස්වභාවය මත ගත්තාම ග්‍රෑම් ධන හෝ ගෑම් ඍණ වෙන්න පුළුවන්. ඒ වගේම ඒ කට්ටියට සංචරණය කිරීමේ ක්‍රියාවලිය සඳහා 9 ධන 2 ව්‍යුහයක් තියෙන කශිකා තියෙනවා. මේ කට්ටියට සමහරක් විට නයිට්‍රජන් තිර කිරීමේ හැකියාවක් තියෙනවා. උදාහරණ ගත්තොත් රයිසෝබියම්. ඔන්න ඔය ලක්ෂණ ටික මතක තියාගන්න බැක්ටීරියා අධිරාජධානියට එන ලක්ෂණ කියලා. ඒකනොත් වැඩිපුරම ඔකට MCQ අහන්න පුළුවන් සෛල බිත්තිය සෑදලා තින්නේ පෙප්ටිඩෝ ග්ලයිකෑන් වලින්. හරි. මම ඊළඟ අධිරාජධානියට යන්න. මොකද්ද මේ? ආර්කියා අධිරාජධානිය. මේ ආර්කියා අධිරාජධානියේ ඉන්න අයත් ගත්තාම මේ කට්ටියත් ප්‍රාග්නස්ටිකයි. ඒ වගේම ඒක සෛනිකයි. ඒ වුණාට මේ කට්ටියක සෛල බිත්තිය සෑදලා තියෙන පෙප්ටිඩෝ ග්ලයිකෑන් වලින් නෙවෙයි. අන්න ඒක හොඳට මතක තියාගන්න. ප්‍රෝටීන හා පොලිසැකරයිඩ් වලින් තමයි සෛල බිත්තිය ඇතුළේ තියෙන්නේ. හදිස්සියත් මේක පටලවල එන්න පුළුවන්. දැන් ආර්කියා අධිරාජධානියේ සෛල බිත්තිය හැදලා තින්නේ පෙප්ටිඩෝ ග්ලයිකෑන් වලින් කිව්වොත් ඒක වැරදි. හැදලා තින්නේ මොනේද? ප්‍රෝටීන හා පොලිසැකරයිඩ් වලින්. එතකොට තවත් MCQ එකක් එන්න පුළුවන්. මේ කට්ටිය බහුලව දක්වන්න ලැබෙන්නේ කොහෙද? ආන්තික තාපකාමී හා ලවණකාමී ප්‍රදේශවල තමයි මේ කට්ටිය බහුලව දක්නට ලැබෙන්නේ. උණුදිය උල්පත් වෙන තැන් වල ඉන්නේ මේ ආර්කියා කට්ටියන්ට ආර්කියා අධිරාජධානිය. හරිද? තව දෙයක් අර ශාක භක්ෂකයන්ගේ ගත්තාම ආහාර ජීර්ණ පද්ධතිය ගත්තාම නිර්වායු තත්ත්වයට මේ කට්ටිය වාසය කරන්න පුළුවන්. අන්නේ ලක්ෂණ ටික මතක තියාගන්න මේ ආර්කියා අධිරාජධානිය ගැන. ඊට පස්සේ යුකැරියා අධිරාජධානිය. මේ යුකැරියා අධිරාජධානිය ගත්තාම මේකේ ඉන්න කට්ටිය සූඩැස්ටික වෙන්න පුළුවන්, බහුසෛලික වෙන්න පුළුවන්, පෝෂණ ආකාර විවිධ වෙන්න පුළුවන්, වාසස්ථාන විවිධ වෙන්න පුළුවන්. ඔන්න ඔය කරුණු ටික මතක තියාගන්න ඕන මේ අධිරාජධානි 3 වර්ගීකරණය යටතේ. ඔය කට්ටියට මම හිතනවා ඒක තේරෙන්නේ නැtei කියලා.
වැඩි විස්තර කරන්න දෙයක් නැහැ. ඒ ලක්ෂණ ගැන මට කතා කරන්න විස්තර කිරීමේ වැඩිපුර නැහැ. මේක ටික ලියා ගන්න විතරයි ඕනේ. මේකත් අර සෛල බිත්ති හැදලා තියෙන්නේ ඒවයි. මේ කට්ටිය දකින්න ස්ථාන ටිකයි තමයි වැඩිපුරම අහන්නේ. එහෙනම් මේ ටික දැන් ලියා ගන්න. ලබා දුන්න කාලය ඇති කියලා මම හිතනවා. මම ඊළඟ කොටසට යන්න මම ඔය කට්ටියට කිව්වේ අධිරාජධානි නම් කළා ඒ ලක්ෂණ ගැන තමයි මම දැන් ඔය කට්ටියට කතා කළේ. ඊළඟට මම කතා කරන්න යන්නේ ශාක විවිධාංගීකරණය ගැන. ඒ කියන්නේ කොහොමද ශාක වර්ධ කරලා තියෙන්නේ කියලා. දැන් ශාක වර්ධ කරනකොට මේ ශාක ඇති වෙලා තියෙනවා කියන විද්‍යාඥයෝ ගත්තාම අනුමාන කරන්නේ ක්ලෝරොෆයිටා කියන හරිත ඇල්ගී වලින් තමයි හැදිලා තියෙන්නේ කියලා අනුමාන කරන්නේ. එතකොට මේ ශාක ගත්තාම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. කොහොමද කොටස් දෙකකට බෙදන්නේ? ශාකවල ගත්තාම ජලය හා පෝෂක රැගෙන යාමේ ක්‍රියාවලිය සඳහා තියෙන මේ විස්කෘත සනාල පද්ධතියක් ගත්තාම තීනවද නැද්ද කියන එක පදනම් කරගෙන ප්‍රධාන වශයෙන් ගත්තොත් කොටස් දෙකකට වෙන් කරනවා. හරි මම දැන් මෙහෙම වර්ගීකරණයක් ලියන්නම්. මෙන්න දැන් ශාක විස්කෘත සනාල පද්ධතිය තීනවද නැද්ද කියන එක අර්ථය ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි විනාල ශාක. ඒ කියන්නේ විස්කෘත සනාල පද්ධතියක් නැති ශාක. සනාල ශාක කියලා කියන්නේ විස්කෘත සනාල පද්ධතියක් තියෙන ශාක. හරි. එතකොට මේ විනාල ශාක වලට උදාහරණ නැත්නම් විනාල ශාක බෙදෙන කොටස් ටිකයි ඒවට උදාහරණ අපි දැනගන්න ඕනේ. මේ සනාල ශාක තවත් කොටස් වලට බෙදෙනවා. අපි ඊට කලින් එක පැත්තක් ඉවර කරගෙන ඉමු. විනාල ශාක ගත්තාම ප්‍රධාන වශයෙන් කොටස් තුනක් තියෙනවා. හෙපටොෆයිටා, ඒකට උදාහරණ අපි දැනගන්න ඕන. හෙපටොෆයිටාට උදාහරණ ගත්තම පස්සේ මාකැන්ටියා. ඒ විද්‍යාත්මක නාමයේ අකුරු හරියට තියෙන්නත් ඕන. හැම විටම විද්‍යාත්මක 나මයක් කියනකොට යටින් ඉර අඳින්න ඕන. ඒක මම පෘථිවිය සම්බන්ධයට ඔය කට්ටියට කියලා ඇති දීපද නාමකරණය යටතේ. මාකැන්ටියා කියනකොට MARCHA මෙන්න මේක තමයි මාකැන්ටියා. MARCHANTIA මෙන්න මේක මාකැන්ටියා. ඊළඟට මම කතා කරන්නේ බ්‍රයිෆයිටාවන්. මේ විනාල ශාකයන්ට වැඩිපුරම අපිට කතා කරන්න තියෙන බ්‍රයිෆයිටාව ගැන. මේ බ්‍රයිෆයිටා ගැන කතා කරනවා නම් ඒකේ උදාහරණ ගත්තාම පස්සේ අපිට කියන්න පුළුවන් පොගොනාටුම්. එතකොට ලියන්නේ POGONATUM පොගොනාටුම්. ඊට පස්සේ මම කතා කරන දේ හෙපටොෆයිටා ගැන කතා කරා, බ්‍රයිෆයිටා ගැන කතා කරා. ඊළඟට තියෙන අන්තිම එක තමයි ඇන්තොසෙරෆයිටා. ඒකට උදාහරණ ගත්තාම පස්සේ ඇන්තොසෙරස් ANTHOCEROS ඇන්තොසෙරස්. හැමනිතරම විද්‍යාත්මක නාමයෙන් ලියනකොට ඔය කට්ටිය මතක තියාගන්න ඕනේ මේ යටින් ඉර අඳින එක අනිවාර්ය වෙනවා. නැත්තම් මේ ස්පෙලිං හරි ගියත් වැඩක් නැහැ. හරි යටින් ඉර නැත්තම් වටි දාන්න පුළුවන්. අඩුල් පාවිච්චි කරලා පස්සීරි ගහනවා කියලා කියන්න එපා. අනිවාර්ය විද්‍යාත්මක නාම ලිව්වා යටින් ඉර අඳින එක කරන්න පස්සට කල් දාන්න එපා. සමහරක් විට මේක අමතක වෙන්න පුළුවන්. හරි මම මේ කතා කරේ විනාල ශාකයට තියෙන කොටස් තුන. හෙපටොෆයිටා උදාහරණ මාකැන්ටියා, බ්‍රයිෆයිටා උදාහරණ ගත්තම පස්සේ පොගොනාටුම්, ඇන්තොසෙරෆයිටා උදාහරණ ඇන්තොසෙරස්. මේක ලියා ගන්න. ඔය කට්ටියට මේක වීඩියෝ එකක් හින්දා ස්ටොප් කරලා උනත් ලියා ගන්න පුළුවන්. ඒකින්ද මම මේ කොටස එහෙමම තියලා අමතර වෙලාවක් දීලා මම ඉතුරු කොටස ගැන කතා කරන්නම්. ඒ තමයි
විස්කුත සනාල පද්ධතිය තීන ශාක අපි කිව්වේ මොනවා කියලාද? සනාල ශාක. ඒ සනාල ශාක ගත්තාම ඒකනු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරනවා. बीज निपदवන ශාක හා बीज නොනිපදවන ශාක. ඒ කියන්නේ बीज රහිත ශාකයි बीज සහිත ශාකයි. ඔන්න දැන් මම ලියන්නේ මෙතන बीज රහිත ශාක, මේ පැත්තේ ලියනවා बीज සහිත ශාක. ඒකනොත් මේ बीज රහිත ශාක ගත්තාම ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි Lycophyta ඒ වගේම Pterophyta. ඒවට උදාහරණ මම බෝඩ් එකේ ඉන්න නැති හින්දා ඉස්සරහට කියා දෙන්නම්. එතකොට මේ බීජ සහිත ශාක ගත්තාම ප්‍රධාන වශයෙන් තවත් කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි විවෘත බීජක හා අවෘත බීජක. ඔන්න දැනුව විවෘත මේ අවෘත. විවෘත බීජකයි ආවෘත බීජකයි කියලා ආය කොටස් දෙකකට බෙදෙනවා. එතකොට මේ විවෘත බීජක ගත්තාම ප්‍රධාන වශයෙන් ආය කොටස් තුනක් තියෙනවා. මොනවාද ඒ? කොනිෆෙරෝෆයිටා, साइकेडोफाइटा, नीटोफाइटा. यागे में आवृत बीजक शाखाවට උදාහරණයක් තියෙනවා. ඒ තමයි ඇන්තෝෆීටා. මේවට අපි උදාහරණ දැනගන්නත් ඕනේ. ඒ බෝඩ් එකේ ලියන්නේ ඊට මදි හින්දා මට මේක ලියන්න විදිහක් නැහැ. මම ඉස්සරහට ඒක කතා කරගෙන ඉස්සරහට යන්නම්. එහෙනම් ඔකට බලන්න ශාක ප්‍රධාන වශයෙන් වර්ගීකරණය කළා විස්කෘත සනාල පද්ධතියක්. නැත්නම් ශාක වලට ගත්තාම පෝෂක හා ජලය පරිවහනය කිරීම නැති සනාල පද්ධතිය පිහිටීම අනුව, ඒ කියන්නේ තීනවද නැද්ද කියන අනුව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදුවා. විනාල ශාක හා සනාල ශාක. විනාල ශාක කිව්වේ විස්කෘත සනාල පද්ධතියක් නැති ඒවා. විස්කෘත සනාල පද්ධතිය තීනවට කිව්වා සනාල ශාක කියලා. ඒකනොත් මේ විනාල ශාක ප්‍රධාන වශයෙන් කොටස් තුනක් ගැන කතා කළා. हेपेटोफाइटा, ब्रायोफाइटा हा एंथोसेरोफाइटा. ඒකනොත් हेपेटोफाइटा සඳහා උදාහරණ මාකැන්ටියා, ब्रायोफाइटा සඳහා උදාහරණ පොගනාටු, एंथोसेरोफाइटा උදාහරණ एंथोसेरस. මේක අපි කතා කරන්නේ මේ ब्रायोफाइटा වංශය ගැන. ඊට පස්සේ විස්කෘත සනාල පද්ධතියක්, ඒ කියන්නේ පෝෂක ද්‍රව්‍ය පරිවහනය කිරීම සඳහා සනාල පද්ධතිය තියෙන අය අපවර්ගීකරණය කරා මේ සනාල පද්ධතිය සනාල ශාක කියන. ඒ සනාල ශාක ගත්තාම प्रधान वශයෙන් ආය කොටස් දෙකකට වෙන් කරා. බීජ තීන ශාකයි බීජ නැති ශාක හා බීජ තීන ශාක විදිහට. එතකොට ඒකනොත් මේ බීජ නැති ශාක ගත්තාම ආය ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. උදාහරණ ලයිකෝෆයිටා. ඒ වගේම ටෙරෝෆයිටා. බීජ සහිත ශාක ආය බෙදුවා. අර බීජය ගත්තාම පස්සේ විවෘත බාහිර පරිසරයට විවෘත වෙලා තියෙනවා නම් අපි ඒවට කිව්වා විවෘත බීජක ශාක කියලා. එතකොට ගත්තම බාහිර පරිසර බීජ විවෘත වෙලා නැත්නම් ඒවට අපි කිව්වා ආවෘත බීජක කියලා. ඒකනොත් මේ විවෘත බීජක ගත්තාම ආය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදුවා. කොනිෆෙරෝෆයිටා, සයිකඩෝෆයිටා හා නීටෝෆයිටා. ආවෘත බීජක උදාහරණ ගත්තම පස්සේ ඇන්තෝෆීටා. ඒ කියන්නේ සපුෂ්ප ශාක වගේ ඒවා ගන්න පුළුවන්. මේ වර්ගීකරණ chart එක ඇඳ ගන්න. ඒ වගේම මේ යටින් උදාහරණ ලියන්න ඕක කටිය ඉද ප්‍රමාණයක් තියාගන්න. මම ඉස්සරහට ඒවට කියන්නම්. මෙයාට උදාහරණ ලියන්න අපි ඉඳ තියා ගන්න. එහෙනම් මේක දැන් ලියා ගන්න. මම හිතනවා ඔය කට්ටිය ඒ ටික ලියා ගන්න ඇති කියලා. මම ඊළඟ කොටසට යන්න මේ එකින් එක කතා කරන්න. ඒවට උදාහරණ කියන්න. දැන් මම කිව්වා මේ විනාල ශාකයට කතා කරන්නේ මොකක් ගැනද? බ්‍රයිෆයිටාව ගැන විතරයි. මේකේ උදාහරණ මම කියන්නම් ඔය කට්ටිය ඉඳ තියා ගන්න ඇති කියලා මම හිතනවා.
හරිද? ඔන්න දැන් බලන්න. දැන් කතා කරන්න හදන්නේ මොකක්ද? විස්කෘත සනාල පද්ධතිය නැති ශාකවල අපි කතා කරන බ්‍රයිෆයිටාව ගැන. බ්‍රයිෆයිටාවන් ගැන. උදාහරණ ගත්තා පස්සේ මම කිව්වේ පොගෝ නාටු. විද්‍යාත්මක ක්‍රමයක් ඉඳ කටින් ඉර යන්න. දැන් මේ පොගනාටුම් ගැන කතා කරනවා නම් ඒවට ගත්තන් පස්සේ මේ ශාකවල ප්‍රධාන වෙන්නේ ජම්මාණු ශාකය තමයි ප්‍රමුඛ වෙන්නේ. ශාක පරම්පරාව ජම්මාණු ශාක පරම්පරාව. එතකොට මේ ශාක හම්බ වෙන්නේ තෙත් භෞමික ස්ථාන පරිසර වලට තමයි මේ ශාක පරම්පරාව හම්බ වෙන්නේ. ඒ වගේම පුංහා ඡායා ජම්මාණු ශාක ගත්තාම වෙන වෙනම තමයි තියෙන්නේ. මේකෙ නිපදෙන බීජ ගත්තාම සම බීජාණුකයි. ඔන්න ඔය ටික තමයි මේ පොගනාටුම් වල ලක්ෂණ. මොනවද කිව්වේ මම? ප්‍රමුඛ ශාක පරම්පරාව වෙච්ච ජම්මාණු ශාක පරම්පරාව. ඒ වගේම ගත්තාම පස්සේ මේකෙ නිපදෙන බීජ සම බීජාණුක. ඒ වගේම පුංහා ඡායා ජම්මාණු ශාක ගත්තාම පස්සේ වෙන වෙනම තමයි තියෙන්නේ. අනිත් එක MCQ වලට එන්න පුළුවන්. පත්‍ර කඳ හා මූලාභ වලට තමයි විකසනය වෙලා තියෙන්නේ. මුල් වලට විකසනය වෙලා නැහැ. මේක අපි ජීවන චක්‍රය ගැන කතා කරොත් ඔය කාටියට මේක පැහැදිලි කරන්න පුළුවන් වඩාත් හොඳින් මේක ජීවන චක්‍රය ගැන මම කතා කරමු. එතකොට අර පොගනාටුම් කියන ශාකය ගත්තාන් පස්සේ මම කිව්වා ප්‍රමුඛලා තියෙන්නේ මොකක් කියලාද? ජම්මාණු ශාකය. එතකොට මේක හම්බ වෙන්නේ තෙත් භෞමික ප්‍රදේශවල. පුංහා ඡායා ජම්මාණු ශාක වෙන වෙනම තියෙන්නේ. ඔන්න දැන් මම හදින්න මේ තියෙන පොගනාටුම් ලගත්තාන් පස්සේ ජම්මාණු ශාක දෙකක් හදින්නේ මේ පත්‍ර කඳ ඒ වගේම මූලාභ වල තමයි විකසනය වෙලා තියෙන්නේ. මේක මම කියන්නම් ඡායා ශාකයක් කියලා. ඡායා ජම්මාණු ශාකයක්. ආයෙ අඳින මම මෙන්න මෙතනින් මේ අඳින්නේ මොකද්ද? පුංජම්මාණු ශාකයක්. මේ දෙක තියෙන්නේ වෙන වෙනම. එතකොට මේ ඡායා ජම්මාණු වල අග්‍රස්ථයේ තියෙන්නේ මොකක්ද? අණ්ඩාණු දානි. මේ අණ්ඩාණු දානි වලින් තමයි නිපදවන්නේ අණ්ඩ සෛලය. මතක තියාගන්න. එතකොට මේ පුංජම්මාණු ශාකයේ අග්‍රස්ථයේ තියෙන්නේ ශුක්‍රාණු දානි. ඔකටට මම කිව්ව මතකද මේ ශාක හම්බ වෙන්නේ තෙත් භෞමික ස්ථානවල කියලා. මෙහෙම කියන්නම්. දැන් මගේ අතේ තියෙන මේ අත ගත්තොත් ඡායා ජම්මාණු ශාකය නම් මේ අත ගත්තන් පස්සේ පුංජම්මාණු ශාකය නම් මේ ඡායා ජම්මාණු ශාකය ගත්තන් පස්සේ අග්‍රස්ථයේ තියෙන්නේ මොනවාද? අණ්ඩාණු දානි. මේ අණ්ඩාණු දානි මගින් තමයි අණ්ඩ සෛල ඉපදවන්නේ. මේ අත මොකක්ද? මේ ඇවිල්ලා පුංජම්මාණු ශාකය. ඒ පුංජම්මාණු ශාකයේ ඉහළ තියෙන මොකක්ද? ශුක්‍රාණු දානි. ඒ ශුක්‍රාණු දානි වලින් තමයි ඉපදවන්නේ කශිකාදර ශුක්‍රාණු. මේ ශාක දෙකම තියෙන්නේ තෙත් භෞමික ස්ථානවල. එතකොට මේ ගත්තාම පුංජම්මාණු ශාකයේ තියෙන මේ කශිකාදර ශුක්‍රාණු ටික මොකක්ද වෙන්නේ? මෙහෙම පීනල ඇවිල්ලා මේ ජම්මාණු ශාකයේ තියෙන අණ්ඩාණු දානි තුල තියෙන අණ්ඩ සෛලය සමග අතුල් වෙලා සංසේචනය වෙලා කල්යබඩ විකසනය වෙලා බීජාණුක ශාකයක් හදනවා. අන්න ඒ ක්‍රියාවලිය තමයි අපි කියන්නේ මේ පොගනාටුම් වල ජීවන චක්‍රය විදිහට. දැන් මේ බලන්න මේ තියෙන ඡායා ජම්මාණු ශාකය නම් මේ පුංජම්මාණු ශාකය. ඊට පස්සේ දැන් මේ පුංජම්මාණු ශාකයේ කෙළවරේ තියෙන මොකද්ද? ශුක්‍රාණු දානි. ඒ ශුක්‍රාණු දානි වල තියෙන එක මොකද්ද? කශිකාදර ශුක්‍රාණු. ඔන්න දැන් කශිකාදර ශුක්‍රාණු මෙහෙම පීනල ඇවිල්ලා කෙලිම යන්නේ මේ ඡායා ජම්මාණු ශාකයේ තියෙන මේ අණ්ඩාණු දානි වල තියෙන අණ්ඩ සෛලයට. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? මේක යුක්තාණු කල්යබඩ විකසනය වෙලා මෙතනින් හදන මොකක්ද? බීජාණුක ශාකය. මම බීජාණුක ශාකයක් හදන එක මෙතනින් ලියන්න. මෙන්න මෙහෙම. දැන් අරක බීජාණුක ශාකය වලට තමයි පත් උනේ. මෙහෙම ගත්ත බීජාණුක ශාකය ගත්තම පස්සේ මෙන්න මෙහෙම තන්ත්‍රයක් තියෙනවා. ඒ වගේම මෙන්න මෙතන ගත්තම පස්සේ තියෙනවා ස්ෆෝටිකාව. දැන් මේ බීජාණු ශාකය ගත්තම පස්සේ මෙන්න මේ කොටස් තුන මතක තියාගන්න ඕනේ. මේකට අපි කියන්නේ පාදය, ඒ වගේම තන්ත්‍රය, ඒ වගේම මේ තියෙන්නේ ස්ෆෝටිකාව. හරිද? දැන් අර කශිකාදර ශුක්‍රාණු ටික දැන් මේකට තැන්පත් වෙලා හැදුවා කෙලින්ම බීජාණු ශාකය. මේ බීජාණු ශාකය ගත්තන් පස්සේ පාදය, තන්ත්‍රය, ස්ෆෝටිකාව කියලා ප්‍රධාන වශයෙන් කොටස් තුනක් නම් කළා. එතකොට මේ ස්ෆෝටිකාවේ තමයි තියෙන්නේ
සමබීජාණුක බීජ. ඊට පස්සේ වෙන්නේ මොකක්ද? අර සුළඟට ගත්තාම පස්සේ මේ ස්ෆෝටිකාණුක මේ තන්ත්‍රේ කොටස ගත්තාම පස්සේ මෙහෙම දෙපැත්තට වැනෙනවා. ඒ දෙපැත්තට වැනුනහම මේකේ උඩින් ගත්තාම අර බීජාණු ටික මේ වගේ දෙපැත්තට හැලෙනවා. ඒ දෙපැත්තට හැවුනහම පස්සේ මොකක්ද වෙන්නේ? එතන ජම්මාණු ශාක ඇති වෙනවා. එතකොට ආයේ මේ ක්‍රියාවලිය මේ පැත්තට එනකොට හැදෙන්නේ මෙතන ආයේ පුන්හා ජාය ජම්මාණු ශාක ඇති වෙනවා. කොහොමද ඇති වුනේ? දැන් මේක ගත්තාම පස්සේ මෙහෙම සුළඟට දෙපැත්තට තාලනය වෙනවා. එතකොට මේක ඇතුළේ තියෙන බීජාණු ටික මේ පැත්තට පොඩ්ඩක් වැටෙනවා, මේ පැත්තට පොඩ්ඩක් වැටෙනවා. ඊට පස්සේ වෙන්නේ අර තැම්පත් වෙන ස්ථානයේ බීජ ටික ආයේ ජාය ජම්මාණු ශාක හා පුන් ජම්මාණු ශාක ඇති වෙනවා. තේරුණාද? මෙන්න මේක තමයි පොගනාටුම් වල ජීවන චක්‍රය අපිට සරලම විදිහට මම කියා දුන්නේ ඔය කට්ටියට මතක තියා ගන්න. මම හිතනවා කට්ටියට ඒක තේරෙන්න ඇති කියලා. ඔය දැන් මම කතා කරේ පොගනාටුම් ගැන. ඒක මතක තියාගන්න ප්‍රමුඛ ශාක පරම්පරාව ජාය ජම්මාණු ශාක පරම්පරාව බීජාණු ගත්තන් පස්සේ සමබීජාණුකයි තෙත් භෞමික ස්ථාන වල තමයි හම්බෙන්නේ. ඒ වගේම පුන්හා ජාය ජම්මාණු ශාක දෙක ගත්තන් පස්සේ වෙන වෙනම තමයි තියෙන්නේ. අන්නේ කරුණු ටික මතක තියා ගන්න. මම ඊළඟට කතා කරන්න හදන්නේ දැන් මම කතා කරේ විස්කෘත සනාල පද්ධතියක් නැති ශාක මොනවාද? විනාල ශාක. ඒකේ අර්ථය බ්‍රයිෆයිටාව ගැන කතා කරා. ඒකේ පොගනාටුම් ගැන තමයි දැන් කතා කරන්නේ. ඊළඟට යන්නේ විස්කෘත සනාල පද්ධතියක් තියෙන ශාක මම මොකක් කියලාද හඳුන්වන්නේ? සනාල ශාක කියලා. ඒ සනාල ශාක ගත්තාම ආයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කළා. මොනවාද ඒ කොටස් දෙක? ඒ කොටස් දෙක තමයි බීජ නිපදවන හා බීජ නිපදවන්නේ නැති. ඒකනොත් මේ බීජ නිපදවන්නේ නැති ඒවට මම කිව්වා ලයිකෝෆයිටා හා ටෙරෝෆයිටා. ඒකනොත් අපි ලයිකෝෆයිටා ගැන කතා කරොත් මේ ලයිකෝෆයිටා වල ගත්තන් පස්සේ බීජාණු ගත්තන් පස්සේ සමබීජාණුක වෙන්නත් පුළුවන්, විෂම බීජාණුක වෙන්නත් පුළුවන්. අරක ගත්තාම බ්‍රයිෆයිටා වගේ තිබ්බේ සමබීජාණුක. ඒ වගේම අර පොගනාටුම් වල නැත්නම් බ්‍රයිෆයිටා වගේ ගත්තන් පස්සේ ප්‍රමුඛ ශාකය උනේ ජම්මාණු ශාකය. මෙන්න මේකෙදි ගත්තාම ප්‍රමුඛ ශාකය වෙන්නේ බීජාණුක ශාකය. දැන් මම අක්ෂර දෙකක් කිව්වා. මොකක්ද? ප්‍රමුඛ ශාකය බීජාණුක ශාකය. ඒ වගේම ගත්තාම පස්සේ මේක බීජාණු සමබීජාණුක වෙන්නත් පුළුවන්, විෂම බීජාණුක වෙන්නත් පුළුවන්. දැන් කතා කරන්න හදන්නේ මේ ලයිකෝෆයිටා වගේ ගත්තාම සුකිපාසි ගදාපාසි කියලා ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. ඒ යට තමයි දැන් මම කතා කරන්න හදන්නේ. මුලින්ම අපි බලමු සුකිපාසි ගැන. මේ සුකිපාසි කියලා කියන්නේ පොළවේ ගත්තාම තිරස් කඳන් ලෙස වැඩෙන ශාක ගත්තම පස්සේ අපි කියන්නේ සුකිපාසි කියලා. උදාහරණ සැලජිනෙල්ලා. මම ඒ බෝඩ් එකේ ලියන්නම්. එතකක් අහගන්න. අර සැලජිනෙල්ලා වල ගත්තා පස්සේ දෙබදුන් ස්ථාන වලින් මුල් ඇතිවීමේ ක්‍රියාවලියකුත් සිදු වෙනවා. මේකේ ගත්තාම තියෙන්නේ විෂම බීජාණුක. දැන් මම ඒක ගැන මොකක්ද කියන්නම්. දැන් මම කිව්වා ලයිකෝෆයිටා වල ලක්ෂණ විදිහට පළවෙනි එක මොකක්ද? විෂම බීජාණුක. විෂම බීජාණුක වෙනවා. පොළවේ වැතිරී වෙන කඳන් විෂ කියලා තමයි තියෙන්නේ. පොළවේ වැතිරී වැඩෙනවා විෂම බීජාණුක. උදාහරණ මතක තියා ගන්න. උදාහරණ සැලජිනෙල්ලා. විද්‍යාත්මක නාමයක් ඉන්න ඕනේ අටින් ඉර හැන්දා. ස්පෙලිං දිනත් තොල විද්‍යාත්මක නාමයක් ඉඳි අටින් ඉර හැන්දා. ඒ කතා කරේ මම සුකිපාසි ගැන. ඊළඟට මම කතා කරන්න යන්නේ ගදාපාසි ගැන. ගදාපාසි ගැන කතා කරනවා නම් මේ ගදාපාසලා උදාහරණ ගත්තාම අපිට කියන්න ලයිකෝපෝඩියම්. මේක පිටු කඳන් ලෙස තමයි වර්ධනය වෙන්නේ කියන සිරස් කඳන් ලෙස තමයි වර්ධනය වෙන්නේ. මේක බීජාණුක සමබීජාණුකයි. සමබීජාණුක සිරස් කඳන් ලෙස වර්ධනය වෙනවා. උදාහරණ ගත්තාම පස්සේ ලයිකෝපෝඩියම් LICOPODIUM. ඔන්න ඔය ටික තමයි මට කතා කරන්න තියෙන්නේ. එහෙනම් දැන් මේ ටිකක් තියාගන්න.
අනිවාර්යෙන් ඔකට විද්‍යාත්මක නාමයක් ලියනවා නම් මේ ස්පෙලිං හරියට තියෙන්නත් ඕන. එයාගේ මට ඉරක් අඳින්න ඕන. මම මේ බෝඩ් එක දැන් පකන් නැද. හරි. එහෙනම් මම දැන් බෝඩ් එක පකනවා. දැන් මම දුන්න වෙලාව ඇති කියලා මම හිතනවා. ඊළඟට මම දැන් කතා කරේ බීජ නිපදවන්නේ නැති ශාක නැත්නම් බීජ සහිත ශාකයකට මොකද්ද සනාල ශාකයකට තියෙන කොටසක් ගැන. ඊළඟට මම කතා කරන්න හදන්නේ විස්කුත සනාල පද්ධතියක් තියෙන ශාක යටතේ තියෙන බීජ නිපදවන ශාක. මේ බීජ නිපදවන ශාක ගත්තහම ආය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා කියලා මම කට්ටියට කලින් කිව්වා. මෙතන තියලා තියෙනවා. මොකද්ද? විවෘත බීජක ශාක හා අවෘත බීජක ශාක. විවෘත බීජක ශාක කොනිෆෙරෝෆයිටා, සයිකඩෝෆයිටා, ඒ වගේම නීටෝෆයිටා, අවෘත බීජක එන්තෝෆයිටා. ඒක මම ඒ උදාහරණ ගැන ටිකක් ලියා දෙන්න නැත්නම් මේව එක්සෑම් එන්න පුළුවන්. ඒකනොත් මම විවෘත බීජක විතර මම කතා කරන්නම්. ඔය කට්ටියට මුලින්ම කොනිෆෙරෝෆයිටා, අන්න ඒක උදාහරණයක් අපිට ගන්න පුළුවන් පයිනස් P I N U S පයිනස් යටින් ඉර. යටින් ඉර අනිවාර්යෙන් අදින්න ඕන. ඊට පස්සේ සයිකඩෝෆයිටා, ඒකට උදාහරණයක් අපිට ගන්න පුළුවන් සීකස් C Y C A S. ඊට පස්සේ කතා කරන්න ඕන කොනිෆෙරෝෆයිටා, සයිකඩෝෆයිටා, ඒ වගේම නීටෝෆයිටා. උදාහරණ ගත්තාම නීටම් G N E T O M ඔය විලා නීටම් මේ වේ ගත්තාම විද්‍යාත්මක නාම මතක තියාගන්නත් ඕනේ. ඒ වගේ ස්පෙලිං මතක තියාගන්න ඕනේ. අනිවාර්යයෙන් යටි ඉඳන් ඉන්නත් ඕනේ. ඒක අමතක කරන්න එපා. කොනිෆෙරෝෆයිටා සඳහා උදාහරණ පයිනස්, සයිකඩෝෆයිටා සඳහා උදාහරණ සීකස්, නීටෝෆයිටා සඳහා උදාහරණ නීටම්. මේ නීටෝෆයිටා යටතේ අහන්න පුළුවන් MCQ එකක් තියෙනවා. ඒක ගත්තාම ප්‍රථම ගත්තාම එකම සෛල වාහිනී ධන බීජාණු ශාක විතර අපට ගන්න පුළුවන් මේ නීටම් කියන ශාකය. අන්න ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ මොකක් යටතේද මේ විවෘත බීජක යටතේ. අන්තිම කොටස ඒ තමයි අවෘත බීජක ශාක කියන්නේ. අවෘත බීජක සඳහා උදාහරණ ගත්තාම ඇන්තෝෆීටා. එහෙමම ඇන්තෝෆීටා කියලුවම ඇති. ඒ කියන්නේ සපුෂ්ප ශාක කියලුවම ඇති. අවෘත බීජක උදාහරණ ගත්තාම සපුෂ්ප ශාක. ඔන්න ඔය කරුණු ටික තමයි මට කතා කරන්න තියෙන්නේ මේ ශාක වර්ගීකරණය යටතේ. මොනවාද මම වර්ගීකරණය කළේ? මුලින්ම මම ශාක වර්ගීකරණය කළා මොකක් යටතේද? විස්කෘත සනාල පද්ධතිය තීනවද නැද්ද කියන එක යටතේ. ඒකම වර්ගීකරණය කළා විනාල ශාක හා සනාල ශාක ගැන. ඒකනුත් විනාල ශාක ගත්තාම හෙපටෝෆයිටා, බ්‍රයිෆයිටා හා ඇන්තෝසරෆයිටා. හෙපටෝෆයිටා උදාහරණ ගත්තා මාකැන්ටියා, බ්‍රයිෆයිටා සඳහා උදාහරණ ගත්තා ෆොගනාටුම්, ඒ වගේම ඇන්තෝසරෆයිටා සඳහා උදාහරණ ඇන්තෝසෙරස්. ඒ විලා විනාල ශාක. ඊට පස්සේ මම ගියා පෝෂක ද්‍රව්‍ය පරිවහනය කිරීම සඳහා සනාල පද්ධතිය පැවතීමට. ඒ කියන්නේ සනාල ශාකයට ප්‍රධාන වශයෙන් කොටස් දෙකක්. මොකක්ද ඒ කොටස් දෙක? ඒ තමයි කතා කරා බීජ නිපදවන නැති ශාක, ඒ වගේම බීජ නිපදවන ශාක. ඒකනුත් බීජ නිපදවන නැති ශාක ගත්තාම බෙදුවා ලයිකෝෆයිටා හා ටෙරෝෆයිටා. ඊළඟට මම කතා කරා ඔකට බීජ නිපදවන ශාක. ඒ බීජ නිපදවන ශාක ආයත කොටස් දෙකකට වෙන් කරා අවෘත බීජක ශාක හා විවෘත බීජක ශාක කියලා. ඒකනුත් අවෘත බීජක ශාක ගත්තාම පස්සේ ප්‍රධාන වශයෙන් කොටස් තුනක් බෙදුවා. කොනිෆෙරෝෆයිටා, සයිකඩෝෆයිටා හා නීටෝෆයිටා. කොනිෆෙරෝෆයිටා සඳහා උදාහරණ ගත්තාම පස්සේ පයිනස් ගැන කතා කරා, සයිකඩෝෆයිටා සඳහා උදාහරණ කතා කරා, පයිනස් ගැන කතා කරා, ඒ වගේම නීටෝෆයිටා සඳහා උදාහරණ නීටම් ගැන කතා කරා. ඊළඟට මම ඔය කට්ටියට අවෘත බීජ ගැන කතා කරා සපුෂ්ප ශාක. හරි මම හිතනවා ඔය කට්ටියට මම කියපු පාඩම තේරෙන්න ඇති කියලා. එහෙනම් මම අදට පාඩම නතර කරනවා. ඊළඟ දවසේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් හැමෝටම ආයි බෝවා.